හරි. දරුවෝ හැමෝටම ආයුබෝවන්. ඉතින් අදත් අලුත්ම ප්‍රායෝගික පරීක්ෂණයකින් අපි හමු වෙනවා. ඉතින් අද ප්‍රායෝගික පරීක්ෂණේ දැන් ඔයාලට වැඩ මේසේ උඩ තියෙන උපකරණ දිහා බැලුවාම හිතා ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. එතකොට දැන් අපි කලින් වීඩියෝ සීරීස් ගැන කතා කරොත් අපි වීඩියෝ සීරීස් 23ක් වගේ ආසන ප්‍රමාණයක් මම ඔයාලට දීලා තියෙනවා. එතකොට අද ඒ කරපු වීඩියෝ සීරීස් වලින් ගත්තට පස්සේ ඒවට සාපේක්ෂව වෙනස්ම කැටගරි කියන්නේ ඉලෙක්ට්‍රොනික. හරි ඉලෙක්ට්‍රොනික ඔයාලා අමාරුයිම කියන උපාංගය කියලා කිව්වොත් මම හරි. අමාරු කියන උපාංගය කියන්නේ සර් ප්‍රැක්ටිකල් කොච්චර කොහොම කරත් තේරෙන්නේ නැහැ. හරි. ඉතින් අද සහ අදින් පස්සේ මේ ප්‍රැක්ටිකල් එකෙන් පස්සේ මම හිතනවා ඔයාලට එකෙන්ම ඔළුවට යන විදිහට මේ ප්‍රැක්ටිකල් එක සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන් කියලා. හරි. එතකොට ඔයාලා ආසන සහ ඔයාලා කැමතිම ප්‍රැක්ටිකල් එකක් වෙයි කියලා මම හිතනවා මේක හරියට ඉගෙන ගත්තොත්. හරි. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා දරුවෝ මේක ඉගෙන ගන්න එක පොඩ්ඩක් ඉගෙනගෙන ඒකෙම ප්‍රැක්ටිකල් එක ගොඩ දාගන්න මේ ආශ්‍රිත එකක් ආවොත්. හරි. නින්දරෝ අද ප්‍රැක්ටිකල් එක ගැන මම පොඩ්ඩක් කියන්නම් මොකක්ද කියලා. අද ප්‍රැක්ටිකල් එක තමයි ඔසිලොස්කෝප් එක. දැන් ඔය කටට ඉස්කෝලේ නම් තියෙන්නේ ඇනලොග් ඔසිලොස්කෝප් එකක්. දැන් මම අද ඩිජිටල් ඔසිලොස්කෝප් එක ගැන තමයි ඩිජිටල් ඔසිලොස්කෝප් එක ගැන තමයි ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක කියලා දෙන්න යන්නේ. එතකොට සර් මේ අපිට ඩිජිටල් ඔසිලොස්කෝප් එකෙන් එන්න පුළුවන්ද ප්‍රැක්ටිකල් එක? ඔව් එන්න පුළුවන්. හරි. ඒතකොට එන්න පුළුවන් වාතාවරණ තියෙනවා. අනිවාර්යයෙන්ම සමහරක් ඉස්කෝලවල කියන්නේ ඇතැම් ඉස්කෝලවල ඩිජිටල් ඔසිලොස්කෝප් එක තියෙනවා. ඇතැම් ඉස්කෝලවල තියෙන ඇනලොග් ඔසිලොස්කෝප් එක විතරයි. සමහර ඉස්කෝලවල මේ දෙකෙන් එකක්වත් නැති අවස්ථාවක් තියෙනවා. හරි. ඉතින් මම මේ දෙකම පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඔයකට දෙනවා. ඉතින් මූලිකවම මම ඩිජිටල් ඔසිලොස්කෝප් එක කියලා තමයි කියලා දෙන්නේ ඔය කට්ටියට. ඒකට හේතුව තමයි මේ වෙද්දී ඇනලොග් ඔසිලොස්කෝප් එක භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඒතර භාවිතයෙන් ඉවත් කරපු දෙයක් ගැන මම ඔය කට්ටියට ප්‍රැක්ටිකල් එකක් කියලා දෙනවට වැඩිය හොඳයි. මේ භාවිතයේ වර්තමානයේ අපි භාවිතා කරන මෙන්න මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එක සම්බන්ධව හා ඒ ආශ්‍රිත සම්බන්ධ වීම කරගෙන සමස්ත ඔසිලොස්කෝප් එක ගැන කරන ප්‍රැක්ටිකල් වීඩියෝ මාලාවට අදාළව මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එක ගැන හා සම්බන්ධව ඊට අදාළ ප්‍රැක්ටිකල් එක කරන එක. හරි. එතකොට මම මේ කියන එක ඔයාලට අවබෝධයට එන්න ඇති කියලා මම හිතනවා. ඒත් එක්කම යම් කිසි හේතුවකින් දැන් හිතන්නකො මෙහෙම අපිට තියෙන්නේ අපිට ඉස්කෝලේ තියෙන ඇනලොග් ඔසිලොස්කෝප් එක. අපිට ප්‍රැක්ටිකල් එක දෙන්නෙත් ඒකමයි. ඔව් එහෙම වෙන්න පුළුවන්. මොකද මේක ලංකාව කියලා කියන්නේ මේකේ තියෙන සිස්ටම් එකේ හැදලා තියෙන හැත්තගේ වැඩක් නිසා ඒක වෙලා තියෙන්නේ. මේ කට්ටියගේ මෙන්න මේ හැසිරීම රටාව මත අපේ ඒ තියෙන ස්ටොක් එකේම තියෙන ඒ තියෙන ඔසිලොස්කෝප්ම අපේ ප්‍රැක්ටිකල් වලදී දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඇනලොග් ඔසිලොස්කෝප් එක ගැන ඉගෙන ගන්නවා. ඒත් මම මේ සම්පූර්ණ මේ සම්බන්ධව මේ එක්කෝ මේ වීඩියෝ සීරීස් එක වෙන්නත් පුළුවන් නැත්නම් වෙනත්ම වීඩියෝ සීරීස් එකක් වෙන්නත් පුළුවන්. මම ওই කට්ටියට ඒක ගැන සම්පූර්ණවම කියලා දෙනවා. එතකොට ඒකයි මේකයි කියලා දෙකක් නෑ දරුවෝ. හරි ඒකයි මේකයි කියලා දෙකක් නෑ. ඇත්තටම දෙකේම concept එක එකයි. විශේෂත්වය තමයි digital oscilloscope එක analog oscilloscope එකට වඩා ගොඩක්ම advance. ගොඩක්ම advance කියන්නේ ඒකේ accuracy එක ඊට පස්සේ භාවිතා කිරීමේ හැකියාව පාවිච්චි ඔක්කොම පහසුයි. ඒතොර analog oscilloscope එකේ ඒකේ තියෙන තනිකර මේ අර විචල්‍ය ප්‍රතිරෝධකයි ඊට පස්සේ බෙදුම් ස්විච් හැමතැනම එහෙම එක විකාරයක් විදිහට වෙන විදිහට තමයි ඒක අන්තර්ගත කරලා තියෙන්නේ. හරි. ඒතකොට මේකේ ඇත්තටම බටන්ස් එහෙම අඩු කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ තියෙන ෆන්ක්ෂන්ස් ඒ කියන්නේ අපිට මෙෂර් කරන්න පුළුවන්. ඒක මෙෂර් කරන්න පුළුවන් කියන සංඥාවක අගය ඊට පස්සේ ඊට අමතර දේවල් ඒ දේවල් ඔක්කොම මෙන්න මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එකකින් කරන්න පුළුවන්. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම මම ඔයාලට කියන්නේ මේකයි. සමස්තයක් විදිහට ගත්තාම මේ දෙකෙන්ම කරන්න පුළුවන් එකම කරතව්‍ය. ඉතින් අපි මේක ගැන හොඳට කියනවා. ඉතින් මේක ගැන හොඳට විවෘත කියන්නේ ඔයාලට අර ඇනලොග් ඔසිලොස්කෝප් එකත් nothing කියන එක තමයි. ඉතින් ඒකෙන් ඔයාලා දැනගන්න තියෙන්නේ ඒකේදී ඔයාලා දැනගන්න තියෙන්නේ මෙච්චරයි.
හරි ඒකේ තියෙන ස්විච් එක මොනවද කියන එක විතරයි දැනගන්න තියෙන්නේ. හරි ඒ ස්විච් වලින් මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ ස්විච් එකම මේකෙත් තියෙනවා ඩිජිටල් විදියට. ඔච්චරයි වෙනස. හරි. ඔච්චරයි වෙනස. හරි. එහෙනම් දරුවෝ අද ප්‍රායෝගික පරීක්ෂණයට අපි යමු. ඒතර අද ප්‍රායෝගික පරීක්ෂණය වෙන්නේ මූලිකව මම ඔයාලට මෙන්න මේ ඔසිලොස්කෝප් එක හඳුන්වා දීමක් සිදු කරනවා. ඒත් එක්කම මේ ඔසිලොස්කෝප් එකේ කැලිබ්‍රේෂන්. කැලිබ්‍රේෂන් කියන්නේ අපි මෙන්න මේ කැතෝඩ කින්න දෝලනයක්ෂ නැත්නම් ඔසිලොස්කෝප් එකේ සිග්නල් එකක් නැත්නම් මොකක් හරි සංඥාවක් හරි මැනීමට කලින් මෙයාව සකස් කරගන්න ඕනේ. ඒතර මෙයාව සකස් කර ගැනීමේ ක්‍රියාවලිය තමයි අද ප්‍රායෝගික පරීක්ෂණයේදී අපි සිද්ධ කරන්නේ. එතකොට ඔන්න ඔය සකස් කර ගැනීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ කරගන්නේ කියන කතාව අද සම්පූර්ණයෙන්ම අපි ඉගෙන ගමු. එතකොට මම ආයෙත් මේත් එකම කියනවා ඇනලොග් ඔසිලොස්කෝප් එකෙත් මෙන්න මේ මම කියන સિદ્ધාන්තයමයි තියෙන්නේ වෙනසකට තියෙන්නේ මේකේ මෙන්න මේ ඩිජිටල් විදිහට තියෙන සමහරක් ස්විච් ඒකේ තියෙන්නේ ඇනලොග් විදිහට. ඒ කියන්නේ හැම වෙලෙම හැමතැනම ස්විච් දාන්න තියෙන්නේ. මේ ස්විච් වලින් තමයි අදාළ මොඩ් මාරු කරන්නේ. හරි. ඔච්චරයි ඔක වෙනස. හරි. එහෙනම් දරුවෝ අපි ප්‍රැක්ටිකල් එකට එමු. හරි. එන්නකෝ. ප්‍රැක්ටිකල් එකට දැන් මෙතන මේ ප්‍රැක්ටිකල් එකට එන්න ගන්න. ඔයාලත් මේ ඔසිලොස්කෝප් එකක් දීලා මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් දුන්නොත් මෙන්න මේ දේ කරපන් කියලා ඔයාලා දැනගන්න ඕනේ. මෙයා ප්ලග් කරන විදිහ ඉඳන් දැනගන්න ඕනේ. මෙයාගේ මෙයාව ක්‍රියා කරන විදිහ දැනගන්න ඕනේ. එතකොට මම මුලින්ම මෙන්න මෙයාට මෙන්න මේ අන්තර්ගත කරලා තියෙන මෙන්න මේ ප්ලග් එක මගේ මේ ප්ලග් බේස් එකට මම ගහනවා. ගහලා මම මෙතනින් ඔන් කරගන්නවා. හරි. ඔන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා තාම මෙයා ඔන් වෙලා නැහැ. මෙයා ඔන් වෙලා නැහැ. ඒකට මෙයාත් ඔන් කරගන්න ඕනේ. හරි. මෙයා ඔන් මම ඔන් කරගන්න සිද්ධ කරගන්න මේ උඩ පේනවද මේ ඔයාලට? උඩ බටන් එකක් තියෙනවා පේනවද? ඔන් ඔෆ් කියලා බටන් එකක් විතර තියෙනවා. හරි. මෙන්න මෙයාව ප්‍රෙස් කළා තමයි මෙයා ඔන් කරගන්නේ. එතකොට සමහරක් ඔසිලොස්කෝප් වල ඉන්න පුළුවන් මෙයා මේ හරියෙන් එන්න පුළුවන් මේ හරියෙන් එන්න පුළුවන්. ඉතින් කොහොම ආවත් සිද්ධාන්ත එකයි. ඉතින් මෙන්න මේ ඔසිලොස්කෝප් එකේ මෙන්න මේ ස්විච් එක කියන්නේ පවර් ඔන් ස්විච් එක පවර් ඔන් ඔෆ් ස්විච් එක දීලා තියෙන්නේ උඩින්. මම එනම් මෙයාව පුෂ් කරලා මෙයාව ඔන් කරගන්නවා. හරි බලන්න උන්න විදිය ඈ. හරි බලන්න දැන් මෙයා ඔන් වෙනවා. හරි. දැන් අර සාමාන්‍යයෙන් අර ඉස්කෝලේ තියෙන අර පරණ ඔසිලොස්කෝප් එක වගේ නෙමෙයි දරුවෝ මේක ගොඩක් ඇඩ්වාන්ස්. මේක ගැන ඉගෙන ගත්තා කියන්නේ ඔයාලට සමස්ත ප්‍රායෝගික පරීක්ෂණයම නැතිනම්. හරි. හරි. එහෙනම් අපි ක්‍රමක්‍රමයෙන් නෙමු අපේ ප්‍රායෝගික පරීක්ෂණයට. හරි. දැන් ඔයාලට පේනව නේද? මෙන්න මේ ඔසිලොස්කෝප් එක ඔසිලොස්කෝප් එක දිහා බැලුවට පස්සේ ඔයාලට පේනවා මෙතන තිරයක්. මෙතන මේ තිරේ එක එක නිකන් ඉංග්‍රීසි කෑලි ඊට පස්සේ ඉංග්‍රීසි කෑලි ඊට පස්සේ එක එක ස්විච් ඊට පස්සේ මෙන්න මේ වගේ y අක්ෂ තියෙනවා ඊට පස්සේ x අක්ෂ තියෙනවා ඒ වගේ තවත් මේ 아무තු ඉරක් වගේ එකක් ගිහිලා තියෙනවා ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා හරිද? ඒතර ওই දේවල් මොනවද? ওই දේවල් වලින් මොකද්ද වෙන්නේ කියන එක අද අපි ඉගෙන ගන්නවා. ඒත් එක්කම මෙන්න මෙයා මේ කැලිබ්‍රේෂන් කියන එකක් මම ඔයාලට කිව්වනේ. ප්‍රායෝගික පරීක්ෂණයේ කැලිබ්‍රේෂන් කියලා එකක් කිව්වා. කැලිබ්‍රේෂන් කියන්නේ දරුවෝ මෙයාගෙන් අපි ලබා ගන්නා මිනුම් නිවැරදි මිනුම්ද? හරි. මෙයා අපිට පෙන්වන මිනුම් නිවැරදිද කියන ඔන්න ඔය ප්‍රශ්නයට निराකරණයක් විදිහට තමයි ඔය කැලිබ්‍රේෂන් කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඒක කැලිබ්‍රේෂන් කියන එකෙන් කරන්නේ ඇත්තටම මෙයාගෙන්ම සිග්නල් එකක් ජෙනරේට් කරනවා. හරි. මෙයාගෙන්ම සිග්නල් එකක් ජෙනරේට් කරනවා. සිග්නල් එකක් ජෙනරේට් කරනවා කියන්නේ හරි. සිග්නල් එක ජෙනරේට් කියන්නේ මොකක් හරි කෝ ප්‍රත්‍යාවර්ත තරංගයක් නැත්නම් වෙනත් මොකක් හරි තරංගයක් ජෙනරේට් කරලා මෙයා තුලටම ලබා දෙනවා. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ නම් සිග්නල් ජෙනරේටර් කියන්නේ සිග්නල් එකක් ජෙනරේට් කරන්නේ ඒක සිග්නල් එකක් හදන්නේ. නමුත් මේකෙදි මේ කැලිබ්‍රේෂන් එකේදී සිග්නල් එක ජෙනරේට් කරන්නේ මෙයා විසින්මයි. මෙයා විසින් මේකයි මේ ජෙනරේට් කරන්නේ මෙයාගෙන් මෙන්න මේ නිකුත් කරන අවුට්පුට් එක. ඒ කියන්නේ මෙයාගේ මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන් පෙන්වන නිරීක්ෂණය නිවැරදිද කියලා තහවුරු කරගන්න තමයි මෙයා තුලින්ම නිකුත් කරන කැලිබ්‍රේෂන් පොයින්ට් එකක් තියෙන්නේ. එතන මෙයාගේ මේ කැලිබ්‍රේෂන් පොයින්ට් එක කියන එක මම මුලින්ම පෙන්නලා ඉන්න මේකේ. හරි. එතන මේ ඔයාලට පේනවා මෙතන මේ
කොටස් දෙකක් තියෙනවා. ඒතර මෙන්න මෙතන මේකට තමයි අපි මේ කියන්නේ කැලිබ්‍රේෂන් පොයින්ට් එක කියලා. ඒතර මේක සම්බන්ධ කරන විදිහ නම් මම සම්පූර්ණ කියලා දෙනවා. හරි. හරි. ඊට පස්සේ අපි එමු නැවතත් එමුකෝ ඩිස්ප්ලේ එකට. හරි. දැන් මේකේ ඔයාලට පේනවා මේ y අක්ෂයක් තියෙනවා. මේ y අක්ෂයක් තියෙනවා. ඊට පස්සේ x අක්ෂයක් තියෙනවා. ඊට පස්සේ මේ ඔයාලට පේනවා කුඩා කොටු වලට මෙයාව මෙන්න මේ විදිහට බෙදලා තියෙනවා. හරි. ඒකත් පැහැදිලි. ඊළඟට මෙතන මේ තියෙනවා F1 ඊට පස්සේ F2 F3 F4 F5 කියලා මොන විදිහට බටන් පහකුත් තියෙනවා. හරි. ඊට පස්සේ උඩින්ම තියෙනවා මල්ටි පර්පස් කියලා බටන් එකක්. හරි. එතකොට ඒක අදාළ වෙන්නේ මෙන්න මේ බටන් සහ ඒ ෆන්ක්ෂන් වලට අදාළව. ඕක මම වෙනම වීඩියෝ එකක් කරගෙන කියලා දෙනවා. එතකොට මේක ගැනත් මම පොඩ්ඩක් මෙහෙම හඳුන්වීමක් කරන්නම්. මේක සම්බන්ධව දරුවෝ යාළුවෝ ප්‍රායෝගික පරීක්ෂණෙදී එන්නේ නැහැ. ඒ කියන්නේ මේ ටික හැන්ඩල් කරන ආකාරය සම්බන්ධව ප්‍රායෝගික පරීක්ෂණෙ ඉන්නේ නැහැ. මෙන්න මේ ටික ඉන්නේ මෙන්න මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ විතරයි. මේවා ඇනලොග් ඔසිලොස්කෝප් එකේ නැහැ. හරි. එතකොට මේක සම්බන්ධවත් මම ඔයාලට වෙනම වීඩියෝ එකක් අරන් එනවා. එතකොට මේක ඔයාලා අදාළ කරගන්න එපා ලොකුවට මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. මම මෙන්න මේ ඇඟිල්ලෙන් පෙන්නන මෙන්න මේ කොටස තමයි අපිට ලොකුවට අදාළ වෙන්නේ නැත්තේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා. ඒතර ප්‍රායෝගික පරීක්ෂණ වලදී අපිට අදාළ වෙන්නේ මොනවද? අදාළ වෙන්නේ මෙන්න මේ සමස්ත කොටසම අපිට අදාළ වෙනවා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා. හරි. එහෙනම් අපි මේ එකින් එක මොනවද කියන්නේ එකින් එක පිළිබඳ කෙටියෙන් ඉගෙන ගමු. හරි. දැන් ඔයාලට පේනවා මෙතන මේ vertical කියලා ගහලා තියෙනවා. හරි. vertical කියන්නේ සිරස්. හරි. සිරස් අක්ෂය හා සම්බන්ධ මොකක් හරි දෙයක් තමයි මේ vertical කියන එකෙන් පෙන්වන්නේ. එහෙනම් මේ මෙන්න මේ සමස්ත පරාසයම අදාළ වෙන්නේ ඔන්න ඔය පද්ධතියට. එතකොට මේ vertical position කියලා මෙතන තියෙනවා පේනවද ඔය කට්ටියට? ඒකල මෙන්න මෙතන මේ වගේ සීරු මාරුවක් දීලා තියෙනවා. හරි බලන්නකෝ දැන් මම මෙන්න මේ vertical කියන position එකේ මෙන්න මේ සීරු මාරුව පොඩ්ඩක් මෙන්න මෙහෙම උඩට පල්ලෙහාට කරද්දී මේ ඔයාලට පේනවා display එකෙත් මොකක්ද දෙකක් ඉහළ පහළ යනවා. මොකක්ද දෙයක් කියන එකක් නෙමෙයි. ඒ තියෙන අර තරංග සංඥාවක් උඩට පල්ලෙහාට එනවා. ඒ කියන්නේ ඒ පොයින්ට් එක උඩට පල්ලෙහාට යනවා. එතකොට මෙන්න මේ position එක vertical විශේෂයෙන් vertical position එකෙන් කරන්නේ අපිට මෙන්න මේ ඔසිලොස්කෝප් එකට ලබා දෙන සංඥාව ඉහළ පහළ ගෙන ගිහිල්ලා හරියටම අදාළ තැනකට හරිද? ඒ අදාළ සංඥාව ස්ථානගත කරන්න තමයි මෙන්න මේ vertical position එක අපි පාවිච්චි කරන්නේ මූලිකවම. ඒතර ඇත්තට මේ vertical position එක අපි භාවිතා කරන අවස්ථාවක විතර ගත්තොත් එහෙම ඔයාලා හිතන්න මෙන්න මේ සංඥාව මෙන්න මේ හරිය තියෙන්නේ. දැන් මම මෙන්න මේ ගෙනල්ලා තියෙන තැන තමයි සංඥාව තියෙන්නේ. නමුත් ওই සංඥාව ඔතන තියාගෙන අපි සාමාන්‍යයෙන් මිනුම් ගත කරන්නේ නැහැ. හරි මෙෂර් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි නිවැරදි මිනුම් අපිට ලබා ගන්න අපහසු වීම. හරි. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ vertical position එක පාවිච්චි කරලා මෙන්න මේ y අක්ෂයේ මෙන්න මේ හරි මැදට මධ්‍ය අක්ෂයට එන විදිහට මෙන්න මේ විදිහට මෙන්න මේ vertical position එක පාවිච්චි කරලා මෙයාව ගේනවා. හරි. ඒකලා මෙයාව ස්ථාපනය කරගන්නවා. දැන් එතකොට මේ vertical position එකේ කතාව ඕක. හරි. ඒත් එක්කම ඔයාලට පේනවා මෙතන volts div කියලා තියෙනවා. හරි. එතන මේ මොකද්ද volts div කියලා කියන්නේ? ඒත් එක්කම යට තියෙනවා ch1 කියලා. හරි. volt div ch1. එතන ඕකේ තේරුම තමයි voltage division switch. හරි. voltage division switch එක මේ තියෙන. ඒ කියන්නේ වෝල්ටේජ් බෙදුම් ස්විච් දැන් මතක් වුණා නේද? වෝල්ටේජ් බෙදුම් ස්විච් කියන්නේ මෙන්න මේකට. ඒතර වෝල්ටේජ් බෙදුම් ස්විච් කියන්නේ මේකට වගේම channel 1 එකට. දැන් මේක නම් මේ ඔසිලොස්කෝප් එක channel දෙකකට අදාළ ඔසිලොස්කෝප් එකක්. ඒතර මෙයාගේ channel 1 සහ channel 2 කියලා channel දෙකක් තියෙනවා. ඒතර channel 1 එකට අදාළ වෝල්ටේජ් බෙදුම් ස්විච් තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. ඒතර මෙයාව අපිට මෙන්න මේ විදිහට සීරු මාරු කරන්න පුළුවන්. ඒ සීරු මාරු කරද්දී ඔයාලට පේනවා මේ බලන්න. මෙතන මේ channel 1ට අදාළව මේ වෝල්ටේජ්තාවන් වෙනස් වෙනවා. මේ මිලිවෝල්ට් 500 ඊට පස්සේ මිලිවෝල්ට් 1 හරි වෝල්ට් 2 වෝල්ට් 5 10 20 20යි. උපරිම 20ක් දක්වා තමයි මෙයාගේ වෝල්ටේජ් මේ කියන්නේ channel 1ට අදාළ වෝල්ටේජ් බෙදුම් ස්විචේ පරාසය දීලා තියෙන්නේ. හරි. ඒත් එක මේ දැන් මෙතන තියෙනවා නිකන් 아무තු ක්‍රොප් බෑක් වගේ එකක්. හරි කියන්නේ ක්‍රොප් බෑක් කියන්නේ මේ මොකක් හරි නිකන් ජැක් එකක් ගහන්න වගේ ප්ලේස් එකක් දීලා තියෙනව නේද? කියන්නේ තැනක් දීලා තියෙනව නේද?
මෙතනින් කරන්නේ මොකද්ද? මෙතනින් කරන්නේ අපි එක්ක සිග්නල් ජෙනරේටර් එකකින් නැත්තම් මෙන්න මේ කැලිබ්‍රේෂන් පොයින්ට් එකකින් ලබා ගන්න සිග්නල් එකක් මෙන්න මෙයා තුලට යවන එක තමයි සිද්ධ කරන්නේ. එතකොට එයා තුලට මේ සිග්නල් එක යවන්න නම් අපි මෙන්න මේ ක්‍රොක් පාවිච්චි කරනවා. මෙන්න මේ HNI පාවිච්චි කරනවා. හරි. ඒතර මේ HNI මෙන්න මේකට අපි කියනවා BNC connectors කියලා. හරි. මෙන්න මේ BNC connector එක අපි මෙන්න මෙයාට මෙන්න මේ විදිහට සවි කරනවා. හරි. සවි කරද්දි ඒකත් බලා ගන්න. මෙතන මෙන්න මේ කට්ටයක් වගේ තියෙනවා. ඒ කට්ටය මේකට ගානට සෙට් වෙන විදිහට ඇතුළට දාලා මෙතන මේක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරනවත් එක මෙයා මෙහෙම කරකවන්න පුළුවන්. මෙන්න මෙහෙම මේ බලන්න මේ විදිහට කරකවනවා. කරකෙවුවට පස්සේ මෙයා දැන් අපිට ඇද්දත් එන්නේ නැහැ කියන්නේ හයියෙන් අදින්න එපා වෙර දාලා ඇද්දට දැන් මෙයා ගැලවෙන්නේ එහෙනම් හොඳට ස්ථාපනය වෙලා තියෙනවා. හරි. එතකොට මම channel වලට අදාළව මෙන්න මේ ඒෂණියත් සම්බන්ධ කරගත්තා. හරි. ඒත් එක මම මේ ඒෂණිය ගැනත් කතා කරන්නම් මෙහෙම. ඒතර දරුවෝ මේ ඒෂණියේ මෙන්න මේ ඔයාලට පේනවා අග්‍ර දෙකක් තියෙනවා. හරි. එක අග්‍රයක් මෙන්න. මේ අග්‍රේ ඔය කට්ටිය දන්නවා මේ කළු පාටට තියෙන්නේ. මේ කළු පාටට තියෙන අග්‍රය ඔය කට්ටිය නොදන්න අග්‍රයක් නෙමෙයි. මේක එක්තරා විදිහකින් කිව්වොත් ඍණාග්‍රය නැත්තම් ග්‍රවුන්ඩ් එක. නැත්තම් භූගතය කියලාත් අපි කියනවා. හරි. ඒතර භූගතය නැත්තම් ග්‍රවුන්ඩ් එක නැත්තම් ඍණාග්‍රයට හා සම්බන්ධ වෙන්න මොකක් හරි එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙන්න මෙයා තමයි සම්බන්ධ කරන්න ඕනේ. ඒකෙම තවත් අග්‍රයක් තියෙනවා. එයා සම්බන්ධ වෙන්නේ ධන. ඒ කියන්නේ සිග්නල් එක යන පොයින්ට් එක. ඒක සජීවී අග්‍රයට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පොයින්ට් එක. ඒතර මෙයා මෙන්න මේ අග්‍රය අපි ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ කොටස. මෙන්න මෙහෙම පල්ලයට දැම්මට පස්සේ මෙන්න මේ ඔයාලට පේනවා නිකන් නැංගුරමක් වගේ කොටසක් තියෙනවා. ඔන්න ඔය කොටස තමයි අපි අදාළ ඒ ඉලෙක්ට්‍රොනික උපාංගයට හෝ සංඥා රහනකට සම්බන්ධ කරන්නේ. හරි. ඒත් එකම තවත් විශේෂ කරුණක් තියෙනවා. මෙන්න මේ ඒෂණි ගත්තට පස්සේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ස්විච් එකක් තියෙනවා. නේ? මෙතන නම් තැඹිලි පාට ස්විච් එකක් තියෙනවා. ඒ තැඹිලි පාට ස්විච් එකේ මෙතන මේ ಗುಣ කිරීම එක කියන එකක් දීලා තියෙන්නේ. මේකට හේතුව තමයි දැන් හිතන්න අපි 3යි වෝල්ටේජ් නැත්නම් 5යි වෝල්ටේජ් 10යි වෝල්ටේජ් වගේක් දෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ ඔසිලොස්කෝප් එකෙන් මයින්ඩ් පුළුවන් උපරිම වෝල්ටීයතාවය 20යි වෝල්ට් වගේ පරාසයක් තමයි මයින්ඩ් පුළුවන්. හරි? 20යි වෝල්ටේජ් වගේ පරාසයක් තමයි මයින්ඩ් පුළුවන්. එතකොට 20යි වෝල්ටේජ් පරාසයක් නිබන් උපරිම මයින්ඩ් පුළුවන් පුතේ මේකට. හරි? ඒතකොට ඕක ප්‍රශ්නයක්. 200යි වෝල්ටේජ් 300යි වෝල්ටේජ් වගේ පරාසයක් આવුවොත් අපිට ඒක මයින්ඩ් අපහසු වෙනවනේ. ඒකට තමයි මෙන්න මේ මූලිකව මෙන්න මේ ස්විච් එක දීලා තියෙන්නේ. එතකොට මේ ස්විච් එකේ අපිට පුළුවන් මේ ස්විච් එක එහාට මෙහාට යවන්න මේ ස්විච් එක ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඔන් ඔෆ් කරද්දී ಗುಣ කිරීම එක පැත්තට එකක් තියෙනවා. ಗುಣ කිරීම 10 පැත්තට තව එකක් තියෙනවා. මේ ಗುಣ කිරීම 10 පැත්තට තව එකක් තියෙනවා. එතන මේ ಗುಣ කිරීම 10 කියන එකේ තේරුම මොකද්ද? ಗುಣ කිරීම 10 කියන එකේ තේරුම ඒක ಗುಣ කරනවා කියන එක නෙමෙයි. ඇත්තටම මේකේ තේරුම බෙදනවා කියන එක. 10න් බෙදලා තමයි මෙන්න මේ එන අගේ මෙයාට දෙන්නේ. ඒතකොට 200යි වෝල්ටේජ් දුන්නොත් එහෙම 210න් බෙදලා තමයි මෙයාට ලබා දෙන්නේ. ඇයි 210න් බෙදලා ලබා දෙන්නේ? මෙයාගෙන් මයින්ඩ් පුළුවන් 20යි වෝල්ටේජ්. එතකොට වැඩි වෝල්ටේජ් එකක් දුන්නොත් මෙයාට හානි වෙන්න පුළුවන්. ඒතකොට මේ හානි වෙන්න තියෙන සම්භාවිතාව වළක්වා ගන්න තමයි මෙතන මේ ඒෂණියම. ඒ කියන්නේ මේ වෝල්ටේජ් තම ලබා ගන්න තැනින්ම මෙයාව යම්කිසි මට්ටමකට අඩු කරලා ඒ අඩු කරපු වෝල්ටේජ් තමයි මෙතන දෙන්නේ. එතකොට ඒ කැලිබ්‍රේෂන් කරද්දී අපි දන්නවා මෙතනින් ඇත්තටම වෝල්ටේජ් එක මෙච්චර ගාණක් එනවා. එහෙනම් මෙයාගෙන් පෙන්වන්නේ මෙන්න මේ 200යි වෝල්ටේජ් 300යි වෝල්ටේජ් ඔය කියන ඉහළ අගයක් පෙන්වන්න කියලා අපි දන්නවා. හරි. එතකොට එන්නේ ඒ වගේ වෝල්ටේජ් එකක් આવොත් තමයි වෝල්ටේජ් එකක් આવොත් සහ වෝල්ටේජ් එකක් මෙෂර් කරන්න අපිට සිදු වුණොත් මෙන්න මේ ಗುಣ කිරීම 10 කියන පරාසය තියෙන්නේ. හරි. ඒතර මම හිතනවා ඔයාලට මේක සම්බන්ධව ලොකුම අදහසක් ආවා කියලා. හරි. ඊට පස්සේ අපි එමු මෙන්න මේ horizontal position කියන මෙන්න මේ සීරු මාරුවට එමු. ඒතර මේ horizontal කියන සීරු මාරුවෙන් එන horizontal කියන්නේ තිරස් අක්ෂය. තිරස් අක්ෂය කියන්නේ තිරසට අපිට පුළුවන් දැන් මෙතන සංඥාවක් නැහැ. තිරසට සංඥාවක් තිබ්බොත් ඒ සංඥාව අපිට මෙන්න මේ තිරස් අක්ෂයේ දකුණු මේ දකුණු පැත්තට ඊට පස්සේ වම් පැත්තට අපිට තිරස්ව මෙන්න මේ තිරස් අක්ෂය ඔස්සේ එහාට මෙහාට කරන්න පුළුවන් මෙන්න මේ horizontal position එක පාවිච්චි කරලා. හරි. එතකොට මෙතන මේ horizontal menu කියලා තියෙනවා. ඒතර ඒවා ලොකුවටම කටට අදාළ වෙන්නේ නැහැ. ඔය කටට මූලිකවම අදාළ වෙන කොටස් ටික විතරයි මම කතා කරන්නේ මෙතන. තවත් වීඩියෝ එකකින් මම සමස්ත ඔය පද්ධතිය කියන්නේ මේ ඔය කටට මෙතන මේ ප්‍රායෝගික පරීක්ෂණෙන් නැති දේවලුත් අන්තර්ගත කරලා වෙනත්ම වීඩියෝ එකක් හදලා ලබා දෙනවා ඒක සම්බන්ධව.
හරි. දැන් මෙතනක් තියෙනවා ඔය කට්ටියට පේනවා තවත් ස්කේල් එකක්. මොකක්ද මේ ස්කේල් එක? මේ බලන්න SECDIV. හරි. මේ second division switch. හරි. second division switch. නැත්නම් අපිට මේක අපි මේකට කියනවා කාල බෙදුම් ස්විච් එක කියලා. කාල බෙදුම් ස්විච් එක. answer. දැන් ඉස්කෝලේ තියෙන එකේ මෙන්න මේව නිකන් හතරක් වගේ තියෙනවා අපිට මතකයිනේ. හරි. ඉස්කෝලේ තියෙන එක දරුවෝ ඇනලොග් ඔසිලොස්කෝප් එකක්. ඒතර මේ තියෙන ඇඩ්වාන්ස් ලෙවල් එකේ ඩිජිටල් ඔසිලොස්කෝප් එකක්. හරි. ඒතර ඔය කට්ටියට ප්‍රැක්ටිකල් එකේදී ඩිජිටල් ඔසිලොස්කෝප් එකක් දෙන්නත් ඉඩ තියෙනවා. හරි. ඒක නිසා තමයි මම මේක මෙන්න මේ ඔසිලොස්කෝප් එක තෝරගත්තේ ඔය කට්ටියට මේ ප්‍රායෝගික පරීක්ෂණය කියලා දෙන්නේ. එතකොට දැන් ඔයාලට පේනව නේද? ඉස්කෝලේ තියෙන එකේ නම් මෙන්න මේ වෝල්ටිතා බෙදුම් ස්විච් දෙකක් තියෙනවා channel 1 සහ channel 2 ට අදාළව. හරි. channel 1 සහ channel 2 ට අදාළව වෝල්ටිතා බෙදුම් ස්විච් දෙකක් තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ එකයි. ඒතකොට ඒක සිලෙක්ට් කරගන්න මෙන්න මේ බටන්ස් වලින්. දැන් මෙතන මේ channel 1 නෙමෙයි. බලන්න මේ බල්බ් එක පත්තුලා තියෙන channel 1 ට අදාළව. ඒතකොට අපිට channel 2 ට අදාළව මෙතන මේ වෝල්ටේජ් එක වෙනස් කරගන්න ඕන නම් මෙයාව ඕෆ් කරනවා. මෙයාව ඕෆ් කරද්දි ඕෆ් කිරීම සිද්ධ කරන්නේ එක සැරයක් මෙයාව ඔබනවා. එබෝට පස්සේ බලන්න බල්බ් එක නිවුණා. එහෙනම් දැන් channel 1 සිලෙක්ට් වෙලා නැහැ. අපිට channel 2 දැන් සිලෙක්ට් කරන්න ඕන නම් channel 2 ට අදාළව මොකක් හරි වෙනස් වීමක් සිද්ධ කරන්න ඕන නම් අපි මෙන්න මේ channel 2 ට අදාළ බටන් එක ඔබනවා. හරි. අයිබෝට පස්සේ බලන්න තවත් බල්බ් එකක් පත් වුණා කහ පාට සුළු. ඒත් එකම channel 2 මේ එතන මේ CH2 කියන එක මෙන්න මේ ඩිස්ප්ලේ එකට ආවා. ඒත් එකම බලන්න මේ කහ පාට ඉරක් වගේ එකක් ආවා channel 2 ට අදාළව. එතකොට channel 1 එකේ තිබ්බේ කොළ පාට එකක්. channel 2 එකේ තිබ්බේ කහ පාට එකක්. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේකේ ඔන්න ඔය අදාළ වෝල්ටේජතාවන් සහ කාලයන් වෙනස් කර ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේකේ මම කිව්වා ඔයාලට පටන් ගද්දිම කිව්වා අර ගොඩාක් ස්විච් අන්තර්ගත කරලා නැහැ. ඔක්කොම ඇඩ්වාන්ස් කරලා තියෙන ඒත් එකම අපිට පහසු කරලා තියෙන කාර්ය සිද්ධ කරගන්න. හරි. එතකොට ඒත් එක මම කිව්වා කට්ටියට ඔය දේ කොහොම වුණත් මේ ඇනලොග් ඔසිලොස්කෝප් එකේ සහ ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ දෙකේම අන්තර්ගතය එකයි කියලා. හරි. ඊළඟට අපි යමු මෙන්න මේ ට්‍රිගර් කියන කොටසට. හරි. ට්‍රිගර් කියන කොටසේ මෙතන සීරු මාරුවක් තියෙනවා. එතන මේ සීරු මාරුව ගැන මම ඔය කට්ටියට ලොකුවටම හැඳින්වීම කරන්නම් අපි මෙයා පාවිච්චි කරලා සිග්නල් එකක් කැලිබ්‍රේට් කරන්න. හරි. එතකොට ඒක එහෙම කිව්වේ ඇයි මම? ඇත්තට මේ ට්‍රිගර් කියන මොඩ් එකෙන් කරන්නේ දරුවෝ. දැන් අපි මේකට සංඥාවක් ලබා දුන්නා ඊපස්සේ සංඥාව දුවනවා. ඒ දුවන එක වළක්වා ගැනීමට පාවිච්චි කරන ස්විච් එක තමයි මෙන්න මේ ට්‍රිගර් කියලා කියන්නේ. හරි. ට්‍රිගර් මොඩ් එක කියලා කියන්නේ. එතන මෙන්න මේකේ තියෙනවා ට්‍රිගර් මෙනු කියලා. හරි. ඒකෙත් කොටස් ටිකක් තියෙනවා මේ බලන්න. ටයිප් ට්‍රිගර් මම ට්‍රිගර් එකට අදාළ බටන් එක ගෙබුවා. ඊට අදාළ මෙන්න මට මෙනු එකක් පෙන්වනවා ඩිස්ප්ලේ එකේ. ඒකේ පෙන්වනවා ටයිප් ඊට පස්සේ සෝස් ඊට පස්සේ ස්ලෝප් ඊට පස්සේ මෝඩ් ඊට පස්සේ කප්ලින් කියලා. හරි. ඔන්න ඔය දේවල් ටිකක් පෙන්වනවා. එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි දරුවෝ මූලිකවම මෙන්න මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ තියෙන්නේ. ඒත් එකම දැන් ඔයාලට පේනවා මෙතන channel 2 ට අදාළවත් මෙන්න මේ වගේ කනෙක්ටර් එකක් තියෙනවා. එතකොට මේකටත් අපිට BNC කනෙක්ටර් එකක් සම්බන්ධ කරලා අපිට අදාළ මෙෂර්මන්ට් ගන්න පුළුවන් නැත්නම් මිනුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් දරුවෝ අපි අපේ ප්‍රායෝගික පරීක්ෂණයට එමු. ඒ ප්‍රායෝගික පරීක්ෂණයේදී මොකක්ද අපිට සිද්ධ කරන්න තියෙන්නේ? අපි මූලිකවම සිද්ධ කරන්න යන්නේ මෙයාගෙන් මෙන්න මේ ඔසිලොස්කෝප් එකෙන් අපිට ලබා දෙන දත්තයන් නිවැරදිද කියලා අපි නිරීක්ෂණය කරන්න තමයි යන්නේ. ඒතකොට මම ඔයාලට කිව්වා එතනදී සිග්නල් එකක් අපිට අවශ්‍යයි. ඒ සිග්නල් එක ලබා ගැනීම සිද්ධ කරන්නේ මෙන්න මේ ඔසිලොස්කෝප් එකේ මෙන්න මේ කැලිබ්‍රේෂන් කියන පොයින්ට් එකකින්මයි. ඒතර දැන් මේකේ ඔයාලට පේනවා මෙතන ගහලා තිනවා 3යි වෝල්ටේජ් 1යි කිලෝහර්ට්ස් කියලා. ඒ කියන්නේ මෙයාගේ පීක් ටු පීක් වෝල්ටේජ් එක 3යි වෝල්ටේජ් ඒත් එකම මෙයාගේ සංඛ්‍යාතිය මෙයාගේ නිකුත් කරන සංඛ්‍යාතිය 1යි කිලෝහර්ට්ස්. එතකොට මෙන්න මේ ගානම මෙයාගෙනුත් පෙන්වන්න ඕනේ. ඒක තමයි අපි මේ කැලිබ්‍රේෂන් ඒ කියන්නේ මෙයාගේ මේ මිනුම් නිවැරදිද කියලා බලනවා කියන එකේ සිද්ධ කරන්නේ. හරි. එතකොට අපි මේවා සම්බන්ධ කරලා අපි අදාළ ප්‍රායෝගික පරීක්ෂණය දැන් කරමු. දරුවෝ දැන් මම මුලින්ම කරන්නේ දැන් මේකේ channel දෙකක් තියෙනවනේ. channel 1 සහ channel 2 කියලා channel දෙකක් තියෙනවා. ඒත් මේ channel 1 සහ channel 2 කියන channel දෙකට අදාළව කැලිබ්‍රේෂන් එක වෙන වෙනම කරන්න ඕනේ. ඉතින් මම මුලින්ම තෝරගන්නවා channel 1 කෙනෙක් කෙනා. ඒතර channel 1 කෙනෙක් කෙනා තෝරගනිද්දි
මෙතන අපි මුලින් මොකද කරන්න ඕනේ? channel 1 කියන මෙන්න මේ බටන් එක press කරන්න ඕනේ. press කරලා එයාගේ light එක පත් වුණාද කියලා බලන්න ඕනේ. හරි. එහෙනම් channel 1 කියන එක මම press කරා. ඒත් එකම අදාළ ඒ බල්බ් එකත් පත් වුණා. දැන් එහෙනම් මෙන්න මේ තිරේ පෙන්වන්නේ channel 1ට අදාළ දේවල් විතරයි. හරි. පැහැදිලි කට්ටියට. හරි. එහෙනම් channel 1 කියන එක press කරගත්තා. ඒත් එකම දැන් අපි channel 1ට අදාළ මෙන්න මේ ඒෂණියත් සම්බන්ධ කරගත්තා. ඒක සම්බන්ධ කරන විදිහත් අපි දැන් දන්නවා. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් අපි යමු මෙන්න මේ calibration point එකට. හරි. මෙන්න මේ digital oscilloscope එකේ විශේෂත්වයක් තියෙනවා. digital oscilloscope එකේ මෙන්න මේ ground එකට සහ සජීවී අග්‍රයට එන මේ සජීවී අග්‍රයට වෙන වෙනම point දෙකක් දීලා තියෙනවා. හරි. ඉතින් මම මේ විශේෂත්වය කියලා කිව්වේ මේක ඇනලොග් ඔසිලොස්කෝප් එකේ මේක එක පොයින්ට් එකක් විදිහට විතරයි තියෙන්නේ. ඇනලොග් ඔසිලොස්කෝප් එකේ ඔය කට්ටියට භූගතයක් නැහැ. කියන්නේ ග්‍රවුන්ඩ් එකක් අන්තර්ගත කරලා නැහැ. හරි. ඒක ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ මෙන්න මේ විදිහට භූගතයකුත් අන්තර්ගත කරලා තියෙනවා. හරි. එහෙනම් මම මගේ මෙන්න මේ ඒෂණිය ගන්නවා. හරි. මම මේ ඒෂණිය ගන්නවා. මේ ඒෂණියේ සජීවී අග්‍රය සජීවී පොයින්ට් එකටත් ග්‍රවුන්ඩ් එකටත් සම්බන්ධ කරනවා. හරි. එහෙනම් ඉතින් ග්‍රවුන්ඩ් එක සම්බන්ධ කරන්න මම මෙන්න මේ ක්‍රොකොඩයිල් ක්ලිප් එක නැත්තම් කිඹුල් රැහන් පසුර මෙන්න මේ විදියට මෙන්න මේ ග්‍රවුන්ඩ් පොයින්ට් එකට සම්බන්ධ කරනවා කැලිබ්‍රේෂන් පොයින්ට් එකේ. හරි. ඊළඟට මෙන්න මේ ඒෂණිය මෙන්න මේ මෙතෙන්ටත් සම්බන්ධ කරනවා. හරි. දැන් හරි. දරුවෙන්න මෙතෙන්ට හරි. දැන් ඔයාලට පේනවනේ මෙතන මේ සංඥාවක් යනවා වගේ. ඒත් එකම දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ සංඥාව යනවත් එක මෙන්න මේ පල්ලෙහා තියෙන දේවල් ටික බලන්න ඕනේ. මොනවද මේ පල්ලෙහා තියෙන දේවල් ටික? channel 1 CH1 කියලා දේවල් තියෙනවා 20i voltage. දැන් අර අපි ඉස්සෙල්ලා 20i voltage පෙන්වන්න ඕන නිසා 20i voltage කියලා දැන් මේක තමයි පෙන්වන්නේ. එහෙනම් අපි මේක 20i voltage හරියන්නේ නැහැ. ඒක තා ඉහළ ගයක් නේ. අපිව අඩු කරගන්නවා. අඩු කරගමු අපි 1i voltage වලට දාගමු. හරි. ඒතර ඔයාලට පේනවා මෙතන අගයක් පෙන්වනවා. හරි. අගයක් පෙන්වනවා. ඒත් එක මම ඔයාලට දැන් මෙතන පොඩි දෙයක් පෙන්වන්න ඕනේ. ඒක නිසා මම මේක මේ විදිහට දාගන්නම්. හරි. දැන් ඔයාලට පේනවා අපි කැලිබ්‍රේෂන් පොයින්ට් එකට මේක සම්බන්ධ කරා. ඒත් එකම දැන් ඔයාලට පේනවා මෙතන මේ සංඥාවක් යනවා. ඒතර මේ මට ඔයාලට තව දෙයක් කියන්න අමතකුණා. මේ කැලිබ්‍රේෂන් පොයින්ට් එකෙන් දරුවෝ නිකුත් කරන්නේ මෙන්න මේ වගේ හතරස් ආකාරයේ තරංගයක්. ඒතර මේ හතරස් ආකාරයේ තරංගය සයිනාකාර තරංගයක්. ඒතර සයිනාකාර තරංගයක් මෙන්න මේ විදිහට නිකුත් කරනවා. ඒතර සයිනාකාර තරංගයක් කියලා නිර්මාණය මම උපකල්පනයක් කරේ කොහොමද? උපකල්පනයක් කරා කියන්නේ ඒ කියන්නේ නිගමනය කරේ කොහොමද? නිගමනය කරේ ඔයාලට පේනවා මේ ධනාර්ධය සහ ඍණාර්ධයක් විදිහට මෙන්න අර්ධ දෙක මේ මධ්‍යක්ෂය උඩින් සහ යටින් යනවා. අන්න ඒක නිසා තමයි මම තීරණය මේ නිගමනය කරේ මෙයා සයින් වේව් එකක් කියලා. ඉතින් ඒක නිගමනය කරන්න දෙයක්වත් නැහැ. කොහොමත් මෙන්න මේ කැලිබ්‍රේෂන් පොයින්ට් එකෙන් එන්නේ සයින් වේව් එකක්. ඒ එන සයින් වේව් එක හතරස් ආකාරයේ තරංගයක් තමයි නිකුත් හතරස් ආකාරයේ තරංගයක් විදිහට තමයි නිකුත් වීම සිද්ධ වෙන්නේ. හරි. දැන් ඔයාලට පේනවා මෙන්න මේක දුවනවා. දැන් මේක දුවන කතාව හරියන්නේ නැහැ නේ. හරි. දුවන කතාව හරියන්නේ නැහැ. ඒතකොට දැන් මේක නිකන් තරංගෙ කෙලින්ම ඇවිල්ලානේ තියෙන්නේ. හරි. ওই තරංගේ දැන් එන්න කලින් දැන් අපිට දෙයක් කරගන්න තියෙනවා. අපිට ඔක්කොටම කලින් මේ මධ්‍ය අක්ෂයට හරියට මුහුණලාද මෙන්න මේ තරංගය තියෙන්නේ කියලා අපිට හොයාගන්න වෙනවා. ඒතර ඒ හොයා ගැනීම අපි සිද්ධ කරන්නේ මෙන්න මේ තරංගය සීරෝ කරනවා. සීරෝ කරනවා කියන්නේ එක එල්ලේ එක රේඛාවක් විදිහට පත් කරගන්න ඕන අපිට. ඒතර එක එල්ලේ එක රේඛාවක් විදිහට පත් කරගන්න නම් අපි මේකට තරංගයක් නිකුත් කරන්නේ වගේ හා සම්බන්ධව තියන්න ඕනේ. ඒ කියන්නේ මෙයාව 0 level එකට ගේන්න ඕනේ. ඒතර 0 level එකට ගේද්දී පොඩි දෙයක් අපිට කරන්න තියෙනවා. ඒතර මේ තමයි ඔයාලට පේනවා මෙතන මේ කප්ලින් කියලා තියෙනවා. හරි. මේ කප්ලින් කියන එක සම්බන්ධව මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ කප්ලින් කියන එක කියන්නේ මෙයාගේ දැන් මේ නිකුත් වෙන සිග්නල් එක AC සිග්නල් එකක්ද ඊට පස්සේ නැත්තම් DC සිග්නල් එකක්ද නැත්තම් ශුන්‍යාකාරී සිග්නල් එකක්ද කියලා මේ
නිකුත් කරන එක තමයි මෙන්න මේ කප්ලින් කියන මොඩ් එකෙන් සිද්ධ කරන්නේ. එතකොට අපිට මේ කප්ලින් මොඩ් එක වෙනස් කරන්න පුළුවන්. කප්ලින් මොඩ් එක වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ F1 කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා. මම මෙයාව එක සැරයක් මෙන්න මේ විදිහට ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාට පස්සේ මට මෙතන පෙන්වනවා මෙතන මේ DC කියලා පෙන්වනවා. ඊට පස්සේ GND කියලා පෙන්වනවා. ඔන්න විදිහට පෙන්눔 කරනවා. හරිද? එතකොට දැන් මෙයා දෙන්නේ AC වලනේ. ඒතර මම මෙයාව ග්‍රවුන්ඩ් කරනවා. ග්‍රවුන්ඩ් කරාට පස්සේ මෙයා 0 වෙනවා. ග්‍රවුන්ඩ් කරනවා කියන්නේ භූගත කරනවා. කියන්නේ 0 කරනවා කියන එකට තමයි ග්‍රවුන්ඩ් කරනවා කියලා කියන්නේ. ඒතකොට අපි මෙයාගේ මේ ඔසිලොස්කෝප් වලින් කැතොඩ කිරණ දොලනයක්ෂ වලින් සංඥාවක් නිරීක්ෂණය කිරීමට පෙර මෙන්න මෙයාව ග්‍රවුන්ඩ් කරනවා. හරි. ග්‍රවුන්ඩ් කරාට පස්සේ ඔයාලට පේනව නේද? දැන් මෙයා තනීරක් ආවා. දැන් ගියපු සංඥාව නැති වෙලා තනීරක්. ඒතර සංඥාව නැති වුණේ කොහොමද? ග්‍රවුන්ඩ් කරාට පස්සේ දරුවෝ මෙන්න මේ කැලිබ්‍රේෂන් පොයින්ට් එකකින් ගන්න ඕ වෙනත් මෙයාට ලබා දෙන සංඥාවක් කිසිසේත්ම මෙයාගෙන් ලබා ගන්නේ නැහැ. හරි. මේ ග්‍රවුන්ඩ් කියන ෆන්ක්ෂන් එකට දැම්මට පස්සේ මෙයා හැසිරෙන්නේ 0 level එකේ. ඒතර 0 level එකේ හැසිරෙන්නේ අයියේ. දැන් හිතන්නකෝ දැන් කලින් ඔය ප්‍රැක්ටිකල් එක කරපු එක්කෙනා මෙන්න මේක පොඩ්ඩක් කරකවලා නිකන් පිස්සුවක් කෙල්ල ඔන්න ඔය හරිය තමයි ඔය පොයින්ට් එක තියෙන්නේ. බලන්න මේ රේඛාව තියෙන්නේ මෙන්න මේ හරිය. දැන් ඔක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කියන්නේ අයියා අපි දැන් ප්‍රැක්ටිකල් එක කරන්න යන්නේ. ප්‍රැක්ටිකල් කරද්දී ඒ කට්ටියත් බලන් ඉන්නවා දැන් මේ මූ හරියට මේක කරනවද කියලා. හරි. ඒතර මෙයා මෙතන තියාගෙන අපි සාමාන්‍යයෙන් අපි තරංගයක් නිරීක්ෂණය කරන්න යන්නේ නැහැ. ඒතර මෙන්න මේ x අක්ෂයේ මෙන්න මේ මූල අක්ෂයට අපි මූලිකවම ගේන්න ඕනේ මෙන්න මේ රේඛාව. ඒතර මේ රේඛාව ගේන්න අර අපි කලින් කතා කරපු මෙන්න මේ vertical position එක පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට. හරි. මේ vertical position එක පාවිච්චි කරලා අපිට මේව හරියට මෙන්න මේ x අක්ෂයේ මූල අක්ෂයට මුල මේ රේඛාවට අපිට මෙන්න මේ විදිහට ගේන්න පුළුවන්. හරියටම මෙන්න මේ විදිහට ගේන්න පුළුවන්. හරි. හරි. ආසර් තව එකක් තියෙනවා දැන් මේ ඩිජිටල් ඔසිලොස්කෝප් යන්න පුතා. මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස්. දැන් මේක දැන් ඇනලොග් ඔසිලොස්කෝප් එකේ තියෙන්නේ මෙන්න මේ සීරු මාරු විතරයි. නමුත් ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ විශේෂ පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේ රේඛාව මෙන්න මේ පොයින්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ සංඥාව. ඒ කියන්නේ සංඥා මේක 0 level එකේ තියෙන සංඥාවක් මේ තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන මේ සිග්නල් එකක් පෙන්වන්නේ නැත්තේ. මෙන්න මෙයා හැම වෙලාවෙම දැන් මම කිව්වනේ සංඥාවක් අපි නිරීක්ෂණය කරද්දී මෙයාගේ මෙන්න මේ x අක්ෂයෙන් මෙන්න මේ මූල රේඛාවට එන්න ඕනේ කියලා. මේ මූල රේඛාවට ගෙන්න ගන්න මෙයාව පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඩිජිටල් ඔසිලොස්කෝප් වල පාවිච්චි කරන්නත් පුළුවන් පාවිච්චි කරන්න ඕන. නමුත් ඊටමත් පහසු ක්‍රමයක් තියෙනවා මෙන්න මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ. මොකද්ද පහසු ක්‍රමය? මෙන්න මේ set to 0 කියලා ඔයාලට පේනවා මේ තියෙනවා මෙතන. මෙතන මේ බටන් එක. මෙන්න මේ set to 0 කියන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඔටෝම මෙන්න මෙයා මෙන්න මේ මුල රේඛාවට එනවා. ඔන්න බලා ගන්න මම දැන් මෙයාව ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාට පස්සේ මෙයා මුල රේඛාවට එනවා. හරි. ආව නේද? හරි. එහෙනම් ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ තියෙන ඔය විශේෂ ෆන්ක්ෂන් එකක් තමයි ඔන්න ඔය මම කිව්වේ. හරි. ඒතර ඇනලොග් ඔසිලොස්කෝප් එකේ නම් අනිවාර්යෙන් ඔයා මෙයාව පාවිච්චි කරලා මෙන්න මේ vertical position එක පාවිච්චි කරලා අනිවාර්යෙන් මෙයාව සීරු මාරු කරලා මෙතෙන්ට ගේන්න ඕනේ. හරි. ඒතර GND එකෙන් කරන්නේ GND එකෙන් ඒතර GND එක කියලා එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් එක කියලා එකක් තියෙන්නේ මූලිකවම ඔන්න ඔය හේතුව නිසා. කියන්නේ අපිට මෙයාගේ සංඥාවක් දැන් මෙයාගේ යද්දී අපිට මෙයාගේ මැදට මෙන්න මේ විදිහට ගේන්න බෑ. ඉතින් මෙයාගේ කියන්නේ අපිට 0 level එකේ තියාගෙන හරි නිවැරදි සංඥාවක් ලබා ගන්න අමාරුයි. සංඥාවක් යද්දී. ඉතින් සංඥාවක් යන්න කලින් අපි මෙයාව සකස් කර ගන්න තමයි මෙන්න මේ කප්ලින් මොඩ් එක ග්‍රවුන්ඩ් එකට දාන්නේ. කටියට පැහැදිලි කියලා මම හිතනවා. හරි. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? දැන් අපි මෙන්න මෙයාගෙන් එන සයින් වේව් එක නැවතත් මෙන්න මේ කප්ලින් මොඩ් එකේ AC විදිහට දාමු. AC කියන්නේ මොකද්ද? සයින් වේව් එකක් නැත්නම් ප්‍රත්‍යාවර්ත තරංගයක්. එහෙනම් අපි මේ මොඩ් එකට දාමු. නැවතත් මම F1 ප්‍රෙස් කරනවා. F1 ප්‍රෙස් කරලා මෙන්න මේ තවත් සැරයක් ප්‍රෙස් කරලා AC කියන තැනට දානවා. තවත් සැරයක් ප්‍රෙස් කරනවා. AC කියන තැනට ආවා. හරි. දැන් ඔයාලට පේනවා මූ දුවනවා. දැන් දුවනවා. හරි. ඔය දුවන එක වළක්වා ගන්නත් විශේෂ සෙක්ෂන් එකක් තියෙනවා. අපි ඔක කරන කතා කරා. හරි. මොකද්ද සෙක්ෂන් එක? මෙන්න මේ ට්‍රිගර් ලෙවල් කියන සෙක්ෂන් එක. ට්‍රිගර් ලෙවල් කියන සෙක්ෂන් එක. එතන මේ ට්‍රිගර් ලෙවල් කියන සෙක්ෂන් එකේ දරුවෝ ඔයාලට පේනවා දැන් මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ නම් මෙතන තියෙනවා ට්‍රිග් මෙනු කියලා. ට්‍රිගර් මෙනු කියලා තමයි ඔය කෙට් කරලා තියෙන්නේ. හරි. ඇනලොග් ඔසිලොස්කෝප් වල නම් මෙතන තියෙන්නේ ස්විච්. හරි ස්විච් වලින් තමයි මේ මොඩ් එක දාන්න තියෙන්නේ. දැන් මම මේක මොඩ් එකක් දාන්න යන්නේ
ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ ට්‍රිග් මෙනු කියන එක. මම මෙයාව එක සැරයක් ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාට පස්සේ මට ආව මෙතන මෙනු එකක්. ට්‍රිගර් කියලා උඩින් ඇවිල්ලා මෙනු එකක් ආවා. හරි. ඒත් එක මේ මෙනු එකේ තියෙනවා ටයිප් තියෙනවා, සෝස් තියෙනවා, ඊට පස්සේ ලොප් තියෙනවා, මොඩ් තියෙනවා, කපලින් තියෙනවා. හරි. එතකොට මට දැන් මූලිකවම සිද්ධ කරගන්න ඕනේ මෙන්න මේ දුවන එක වළක්වා ගන්න. මම මෙන්න මේ සංඥාව දුවන එක වළක්වා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ ට්‍රිගර් මොඩ් එකට අදාළ මෙන්න මේ සෝස් එකේ මෙන්න මේ channel එක ලබා දීලා තියෙන එකට අදාළව සකසන්න ඕනේ. කියන්නේ ලබා දීලා තියෙන එකට අදාළව සකසන්න ඕනේ කියන්නේ මොකද්ද? අපි දැන් channel 1ට අදාළව තමයි මේ calibration එක සිද්ධ කරන්නේ. එහෙනම් channel 1 තමයි මෙතන select කරන්න ඕනේ. channel 1 select කරාට පස්සේ ඔටෝම මෙයා නතර වෙයි. හරි. බලා ගන්න. ඒතර channel 1 select කරාදී මෙතන මේ F2ට අදාළ source එකට අදාළව බටන් එක තමයි මේ F2 කියන්නේ. එහෙනම් F2 අපි මෙන්න මේ විදිහට press කරලා channel 2ට අපි දාගමු. හරි. බලන්න channel 2ට මම මෙයා දැම්මට පස්සේ මෙයා ඔටෝම නතර වුණා නේද? හරි. නතර වුණා. හරි. දැන් මෙයාගේ සංඥාව දැන් නතර වෙලා තියෙන්නේ. ඒත් එකම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන channel 1 කියන channel 1ට අදාළව වෝල්ටිතා බෙදුම් සූචිය අපි යොමු කරලා තියෙන්නේ 1 වෝල්ට් වලට. ඒත් එකම channel 2 off වෙලා තියෙන්නේ. ඒත් එකම මෙතන අපිට මෙයාගේ කාල බෙදුම් සූචිය යොමු වෙලා තියෙන අගේ පේනවා මයික්‍රෝසෙකන්ඩ් 500ක් කියලා. හරි. දැන් අපි මේ calibration කියලා මොකද්ද කරන්නේ? calibration කියලා අපි කරන්නේ මෙතනින් මෙන්න මේ නිකුත් වෙන 3 වෝල්ටේජ් 1 කිලෝහර්ට්ස් කියන තරංගය මෙයාගෙන් අපි මෙයා මෙන්න මේ තරංගය දිහා බලලා අපි නිරීක්ෂණය කරනවා හරිද කියලා. එහෙනම් අපි නිරීක්ෂණය කරමු. හරි. නිරීක්ෂණය කරද්දී බලන්න දරුවෝ මම ඔයාලට කිව්වා මෙන්න මේ එක කොටුවකින් කියවෙන්නේ වෝල්ටේජතා බෙදුම් සූචිය යොමු කරලා තියෙන අගය කියලා. මෙන්න මේ එක කොටුවක් මේ. මෙතන ඉඳන් මෙතෙන්ට. මෙතන ඉඳන් මෙතෙන්ට. මේ එක කොටුවක්. ඒ කියන්නේ එක සිරස් කොටුවක් ඈ. තිරස් කොටුව එහෙම නෙමෙයි. එක සිරස් කොටුවකින් කියවෙන්නේ වෝල්ටේජතා බෙදුම් සූචිය යොමු කරලා තියෙන වෝල්ටේජතා අගය. හරි. එහෙනම් මෙන්න මේ CH1ට අදාළ වෝල්ටේජතා බෙදුම් සූචිය යොමු කරලා තියෙන්නේ 1 වෝල්ටේජ් කියන එක එක්කෙනාට අදාළව. ඒත් එකම එතකොට මෙන්න එහෙනම් එක සිරස් කොටුවකින් කියවෙන අගය කීයද? එක සිරස් කොටුවකින් කියවෙන අගය තමයි 1 වෝල්ටේජ් කියන්නේ. එහෙනම් මෙයාගේ peak to peak voltage එක වෝල්ටේජ් එක 3 වෝල්ටේජ් කියලා calibration point එකේම ගහලා තියෙනවා. ඒතර ඒ calibration point එකේම ගහලා තියෙන ගානම මේකේ පෙන්වනවද කියන එක තමයි අපි ඔය calibration කියලා ප්‍රායෝගික පරීක්ෂණයේදී सिद्ध කරන්නේ. හරි. එහෙනම් අපි බලමු මෙයාගෙන් පෙන්වන්නේ ඒ ගානමද කියලා. ඒතර peak to peak voltage කියන එක ඔක්කොම කලින් දැනගන්න එපා. peak to peak voltage කියන්නේ දරුවෝ. හරි. බලා ගන්න. peak to peak voltage කියන්නේ මම මෙන්න මෙහෙම සයිනාකාර තරංගයක් ගත්තොත් මෙන්න මේ සයිනාකාර තරංගයේ ධනාර්ධය මෙයා ඍණාර්ධය මෙයා. ඒතර මේ ධනාර්ධයේ මෙන්න මෙතන මේ පොයින්ට් එක සහ ඍණාර්ධයේ මෙන්න මෙතන මේ පොයින්ට් එක අතර හරි මෙන්න මේ අතර දුරක් තියෙනවනේ. මෙන්න මේ අතර දුරට තමයි peak to peak BPPP කියන්නේ BPP කියලා කියන peak to peak value කියලා කියන්නේ. ඊළඟට BP කියන්නේ උපරිම වෝල්ටිතාව. උපරිම වෝල්ටිතාව කියලා අපි ඉගෙන ගන්න ඕන එක BP කියලා. peak voltage කියන්නේ මෙන්න මේ එක අර්ධයකදී මෙන්න මේ තරංගය ගමන් කරන උපරිම උසට. ඒතර peak to peak voltage එක අපි calibration point එකේදී 3 voltage කියලා හඳුනාගත්තා. ඒත් එකම දැන් ඔයාලට පේනවා මෙතන මෙන්න මේ හතරස් ආකාරයේ තරංගය ගිහිල්ලා තියෙනවා එක කොටුවක් පහු කරලා තව කොටු භාගයක් ගිහිල්ලා තියෙනවා හැම එකම මේ බලන්න ධනාර්ධයේ හැම අර්ධයක්ම ගත්තට පස්සේ මේ එක ධනාර්ධයේ මේ එක කොටුවක් පහු කරලා අනිත් කොටුවේ භාගයක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඍණාර්ධය ගත්තට පස්සේ එක කොටුවක් පහු කරලා අනිත් කොටුවේ භාගයක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් බැලුවා පස්සේ ඔන්න ඔය විදිහට ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට ඔයාලට පැහැදිලි මෙයාගේ මෙන්න මේ VP අගය පහු කරලා තියෙනවා කොටු 1.5. කොටු 1.5ක් කියන්නේ මොකක්ද? එක කොටුවකින් නිරූපණය වෙනවා 1 වෝල්ටේජ් එක සිරස් කොටුවකින් එක සිරස් කොටුවකින් 1 වෝල්ටේජ් නිරූපණය වෙනවා.
එතකොට ඒත් එකම තවත් කොටුවකින් කොටු භාගයක් ගිහලා දිනවා. කොටු භාගයක් ගිහලා දිනවා කියන්නේ මොකද්ද? තේරුම 500යි මිලිවෝල්ට් 500යි මිලිවෝල්ට් ප්‍රමාණයක් ගිහලා තියෙනවා. හරි 500යි මිලිවෝල්ට් ප්‍රමාණයක් කොටුවකින් භාගයක් ගිහලා දිනවා කියන එකේ තේරුම වෙනවා. හරි එහෙනම් මෙයාගේ VP යගේ කියන්නේ කියන්නේ VP යගේ කියන්නේ උපරිම වෝල්ටේජතාව කියලා. උපරිම වෝල්ටේජතාව වෙනවා 1.5. එහෙනම් peak to peak voltage එක ඒ කියන්නේ සමස්ත තරංගයේම වෝල්ටේජතාව සමස්ත තරංගයේම වෝල්ටේජතාව වෙනවා කීයද? සමස්ත තරංගයේ වෝල්ටේජතාව වෙනවා දරුවෝ 3යි වෝල්ටේජ්. ඇයි 3යි වෝල්ටේජ් වෙන්නේ? උඩිනුත් 1.5යි peak එක යටිනුත් 1.5යි peak එක. එතකොට VPP කියන්නේ කියන්නේ peak to peak voltage කියන්නේ මෙන්න මේ දෙන්නගේ අතර සමස්ත වෝල්ටේජතාව. හරි එහෙනම් අපි බලමු නිකන් අපි S මට්ටමින් බලමු මෙයාගෙන් මෙන්න මේ නිකුත් කරලා තියෙන peak to peak voltage එක හරිද කියලා. හරි බලන්න එක කොටුවක් පහු කරලා තියෙනවා. එතෙන් තව කොටු භාගයක් ගිහලා දෙනවා. එහෙනම් මෙතන peak voltage එක කියන්නේ VP එක 1.5ක් වෙලා තියෙනවා. ඒත් එකම පල්ලෙහා තරංගිකුත් ගමු කියන්නේ ඍණාර්ධයට අදාළ තරංගිකුත් ගමු. මෙයා මෙන්න මේ තරංගයේ එක කොටුවක් පහු කරලා තියෙනවා. කොටු භාගයක් ගිහලා තියෙනවා. එහෙනම් මෙතන පෙන්වන්නේ 1.5ක ආසන්නව. එහෙනම් මෙයාගේ peak to peak voltage එක ආසන්නව 3යි voltage අපිට පෙන්නනවා. හරි 3යි voltage පෙන්නනවා. හරි ඊට පස්සේ දැන් මෙන්න මේ calibration point එකේ මෙන්න මේ calibration point එකකින් නිකුත් කරන්නේ අපි නිකුත් කරන්නේ 3යි voltage 1යි 3යි volt 1යි kilohertz කියලා අපි හොයාගත්තා. හොයාගත්තා කියන්නේ මේකේ සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මෙතන මේ නිකුත් කරන තරංගයේ hertz අගයත් අපි හොයාගන්න ඕනේ. ඒක hertz අගය දැන් හොයාගන්න නම් මේකේ විශේෂම පොයින්ට් එකක් තියෙනවා. විශේෂම ඒ කියන්නේ බටන් එකක් තියෙනවා, ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපිට මෙයාගේ hertz ගණන හොයාගන්න පුළුවන්. එහෙම නැතුව අපිට hertz ගණන හොයාගන්න විදිහක් තියෙනවද? ඔව්. මොකද්ද ක්‍රමය? මොකද්ද ක්‍රමය? T සමානයි 1ට F කියන සමීකරණය. ඔයාලට මතකයි. T කියන්නේ කාලාවර්තය, 1 කියන්නේ එකමයි, F කියන්නේ සංඛ්‍යාතය. දැන් අපිට සංඛ්‍යාතය හොයාගන්න ඕනේ. කාලාවර්තය අපි හොයාගත්තා. කාලාවර්තය අපි හොයාගත්තා. කාලාවර්තය කියන එකත් මම කියලා දෙන්නම්. කාලාවර්තය අපි කාලාවර්තය කියලා මෙතන කියන්නේ මෙන්න මේ කාල බෙදුම් සූචිය යොමු කරන අගය සහ මෙන්න මේ එක තරංගයක් කියන්නේ එක වේව් එකක්. මේ තියෙන එක තරංගයක්. දැන් මේ තරංගේ මේ මෙන්න මෙහෙම දිගට යනවා. හරි දිගට යනවා. ඒතර මේ එක තරංගයක් මේ මෙන්න මේ තරංග මාලාවේ එක කාලාවර්තයක් කියලා කියන්නේ මෙන්න මේ එක තරංගයකට. හරි. ඒතර මෙන්න මේ එක තරංගයක් ගත වෙන්න යන කාලයට තමයි අපි ඔය කාලාවර්තය කියලා කියන්නේ. ඒතර කාලාවර්තයේමයි ඉන්නේ වෝල්ටේජතා බෙදුම් සූචිය. එතකොට වෝල්ටේජතා බෙදුම් සූචියට අදාළ වෙන පැත්ත මොකද්ද? අර තිරස් අක්ෂය. කියන්නේ තිරස් කොටු. මේ බලන්න මේකේ මේ තිරස් අතට තියෙන කොටු. මේ තිරස් අතට තියෙන කොටු තමයි මෙන්න මේ කාලාවර්තයට අදාළ වෙන්නේ. එහෙනම් අපි දැන් මෙන්න මේ තිරස් අතට තියෙන කොටු ගැන බලන්නත් කලින් අපි මෙතෙන්ට එන්න ඕනේ. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන කාල බෙදුම් සූචිය. හරි. කාල බෙදුම් සූචිය යොමු වෙලා තියෙන්නේ මයික්‍රෝසෙකන්ඩ් 500ට. හරි. එතකොට මේකෙන් ඇත්තටම නිරූපණය වෙන කතාව මොකද්ද? මෙන්න මේ එක තිරස් කොටුවකින් නිරූපණය වෙන අගය තමයි මයික්‍රෝසෙකන්ඩ් 500 කියන අගය. එතකොට අපි මෙන්න මේ එක තරංගයක් ගමු මේකේ. එක තරංගයක් ගත්තට පස්සේ මෙයා මෙතනින් පටන් අරගෙන මෙතන මෙහෙම ගිහිල්ලා මෙතනින් අවසන් වෙනවා. හරි. මෙතනින් අවසන් වෙද්දී මූලිකවම තිරස් කොටු කීයක් ගිහලා තියෙනවද? තිරස් කොටු දෙකක් නේද? තිරස් කොටු දෙකක් ගිහලා තියෙනවා. තිරස් කොටු දෙකක් ගිහලා තියෙනවා නම් 500යි මයික්‍රෝසෙකන්ඩ් ඒවා දෙකක් ගිහලා තියෙනවා. ඒතර 500 මයික්‍රෝසෙකන්ඩ් ඒවා දෙකක් ගිහලා තියෙනවා කියන්නේ 1යි මිලිසෙකන්ඩ් වෙනකම් ගිහලා තියෙනවා. මෙන්න මේ කාලාවර්තය. එහෙනම් මම T සමානයි 1ට F කියන සමීකරණය දැම්මට පස්සේ T
ගිහිල්ලා තියෙනවා 1 මිලිසෙකන්ඩ් වෙනකොට. ඒත් එකම එක බෙදීම f කියන එක ගන්න තියෙන්නේ. ඒතර දැන් අපිට දැන් ඕනේ මෙයාගේ f හොයාගන්න. f කියන්නේ සංඛ්‍යාගතය 1 කිලෝහර්ට්ස් කියලා අපි නිර්ණය කරගන්න තමයි ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ f උක්ත කරනවා. f උක්ත කරද්දී මට මෙයාගේ සූත්‍රය දාගන්න පුළුවන්. f සමානයි 1ට t කියලා. හරි? 1ට මම මෙලිම ගන්නම්. මම මෙතන ලියනවා. හරි? මෙතන මට දැන් උක්ත කරගන්න ඕනේ සංඛ්‍යාතය f සමානයි 1ට t කියලා මට සංඛ්‍යාතය මේ විදිහට උක්ත කරගන්න පුළුවන්. දැන් මට අවශ්‍ය වෙන්නේ සංඛ්‍යාතය හර්ට්ස් ගාන හොයාගන්න. එතකොට මම කාලාවර්ති දන්නවා. ගියද කාලාවර්තය 1 මිලිසෙකන්ඩ් කියලා. 1 මිලිසෙකන්ඩ් කියලා. එතකොට f සමානයි එක බෙදීම මිලිසෙකන්ඩ් එකක් කියන්නේ සෙකන්ඩ් වලින් අපි ලියුවොත් 1 ගුණ කිරීම 10 ඍණ 3ක් නේද? 1 ගුණ කිරීම 10 ඍණ 3ක් නේද? එතකොට මෙතන මේ බෙදීම ලකුණෙන් උඩ තියෙන 1 මෙන්න මේ 10 ඍණ 3 සමාන මේ බෙදීම ලකුණෙන් උඩට ගියාට පස්සේ 10 ධන 3ක් වෙනවා. 10 ධන 3ක් වෙනවා. එතකොට 1 ගුණ කිරීම 10 ධන 3 කියන්නේ 1 ගුණ කිරීම 10 ධන 3 වෙන්නේ කියන්නේ උත්තරේ කීයද? 10යි. එතකොට 10 බෙදීම එක සමානයි 10යි. එතකොට උත්තරයක් මට එනවා 10යි HZ කියලා. 10යි HZ කියන්නේ කීයද? 1යි KHZ 1 කිලෝහර්ට්ස්. එහෙනම් 1 කිලෝහර්ට්ස් අගයක් මෙන්න මේ තරංගයෙන් නිකුත් වෙනවා නේද? අපි බලන්න. මෙයාගෙන් නිකුත් වෙනවා. දැන් ඕකත් හරියටම හරිද කියලා අපි බලමු. මෙන්න මේ ෆන්ක්ෂන් එකත් ඒ කියන්නේ මේක හරියටම හරිද කියලා දැන් අපි මේ හොයාගත්ත අගයන් තියෙනවනේ. මේ අගයන් හරියටම හරි අගයන්ද කියලා අපිට බලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ඒ ක්‍රමයේ තියෙන්නේ මෙන්න මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ විතරයි. මේක ඇනලොග් ඔසිලොස්කෝප් එකේ නන්නේ. කොහොමද බලාගන්නේ? යන්න මෙතන මේ ඔයාලට පේනවා මෙතන මේ මල්ටි පර්පස් කියලා කොටසක් තියෙනවා. මේ මල්ටි පර්පස් කියන කොටසේ මෙෂර් කියලා මෙතන බටන් එකක් තියෙනවා. මේ මෙෂර් බටන් එක සැරයක් ක්ලික් කරා. හරි මෙෂර් කියන බටන් එක එබුවට පස්සේ ඔයාලට පේනවා මෙතන මෙනු එකක් වැටෙනවා. CH1 frequency 1 kilohertz. මේ බලන්න 1 kilohertz. CH1 amplitude 2.98යි. 2.98 කියන්නේ දරුවෝ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටිවට පස්සේ මෙයාගේ අගය peak to peak value එක 3 voltage කියලා එනවා. හරි. එතකොට ඔයාලට පැහැදිලි නේද මෙතන මෙන්න මේ අපි දැන් හොයාගත්ත ග්‍යන් සහ ගණනය කරපු ග්‍යන් ඔක්කොම සමානයි කියලා. එහෙනම් මෙන්න මේ ඔසිලොස්කෝප් එක channel 1ට අදාළව දැන් ලෑස්ති සංඥාවන් නිරීක්ෂණය කිරීමට සහ සංඥාවන් මිනුම්ගත කිරීමට. එතකොට මෙන්න මේ ඔසිලොස්කෝප් එකේ channel 1ට අදාළ කැලිබ්‍රේෂන් එක අපි සිද්ධ කරගත්තා. හරි. එතකොට channel 2ට අදාළ කැලිබ්‍රේෂන් එකත් සිද්ධ කරගන්නේ ඔය විදිහටමයි. හරි. මම මෙතන මේ channel 1ට අදාළ මෙන්න මේ කැලිබ්‍රේෂන් පොයින්ට් එකේ මෙයාව ඉවත් කරගන්නවා මේ විදිහට. ඉවත් කරගෙන මම ඊළඟ BNC කනෙක්ට් එක channel 2ට අදාළව මෙන්න මේ විදිහට සවි කරනවා. හරි. channel 2ට අදාළව මේ විදිහට සවි කරනවා. සවි කළා. හරි. සවි කළා නැවතත් මෙන්න මේ කැලිබ්‍රේෂන් පොයින්ට් එකට මම මෙන්න මේ අග්‍ර සම්බන්ධ කරනවා. ග්‍රවුන්ඩ් එකට ග්‍රවුන්ඩ් එකත් සජීවී එකට ලයිව් එකට ලයිව් එක. මේ විදිහට සම්බන්ධ කරනවා. සම්බන්ධ කළා දැන් අපි මයින්නේ channel 2ට අදාළ තරංගයක්. channel 2ට අදාළ කැලිබ්‍රේෂන් එක තමයි අපි සිද්ධ කරන්නේ. එහෙනම් channel 1 off කරන්න. channel 1 off කළා channel 2 on කරන්න. channel 2 on වුණා. හරි ඒත් එක්කම දැන් ඔයාලට පේනවා channel 2 on වෙලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ ඔයාලට මේ මෙතන පේනවා coupling mode එක AC තියෙන්නේ. දැන් එහෙනම් අපි අර කලින් සිද්ධ කරගත්ත සිද්ධිමාලාවම මෙයාට සිද්ධ කරගන්න ඕනේ. එහෙනම් මම මොකද මුලින්ම කරන්නේ? මෙයාගේ F1 ක්ලික් කරලා මෙයාව දාගන්නවා GND වලට. හරි. GND වලට දාගෙන මෙයාගේ x අක්ෂයේදී ඉන්න බලනවා. මූල රේඛාවේදී ඉන්න බලනවා. මූල රේඛාවේ නැත්තම් මම මූල රේඛාවට මෙයාව ගේනවා. දැන් මම කිව්වා ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ නම් මූල රේඛාවට ගේන පහසු ක්‍රමයක් තියෙනවා. set to 0 දැම්මම මම එයා එනවා කියලා.
හරි දැන් මම ආයෙත් මෙයාව F1 ක්ලික් කරලා මෙයාව දාගන්නවා AC මෝඩ් එකට. AC මෝඩ් එකට දාන්නේ අයියේ මෙයාගෙන් නිකුත් කරන්නේ සයිනාකාර තරංගයක්. ඉතින් සයිනාකාර හතරස් තරංගයක් නිකුත් කරන්නේ. ඉතින් ඒක බලා ගන්න අපිට AC මෝඩ් එකට දාන්න ඕනේ කප්ලින් මෝඩ් එක. එහෙනම් මම මෙයාව AC මෝඩ් එකට දානවා. හරි AC මෝඩ් එකට දැම්මම පස්සේ දැන් ඔයාලට පේනවා ආයෙත් මූ දුවනවා. හරි දුවන එක වළක්වා ගන්න මොකද කරන්නේ අපි? දුවන එක වළක්වා ගන්න කරන්නේ යනවා අපි ට්‍රිගර් මෙනු එකට. ට්‍රිගර් මෙනු එක ක්ලික් කරනවා. ට්‍රිගර් මෙනු එක ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා මේ සෝස් එක CH1 ගේ තියෙන්නේ. මනම් කියන්නේ channel 2 ට දැම්මනම් මෙන්න මේ දුවන නතර වෙනවා නේද දරුවෝ? ඔව් අපි ඒක දැන් කලින් ඉගෙන ගත්තා. එහෙනම් අපි මෙන්න මේ F2 කියන ස්විච් එක පාවිච්චි කරලා ඒව දාගමු CH2 ට. නැත්නම් channel 2 ට දාගමු. channel 2 ට දාගත්ත පස්සේ බලන්න ඔටෝම මෙයා නතර වුණා. නැවතත් නිරීක්ෂණය කරන්න තරංගي. නැවතත් නිරීක්ෂණය කරන්න. අපි ඉන්පුට් කරන්නේ 3i වෝල්ටේජ් 1 කිලෝහර්ට්ස් තරංගයක්. දැන් මම ආයි ගණනය කිරීම කරන්නේ නැහැ. මෙයාගෙත් බලන්න. එහෙනම් මෙයාගෙත් බලන්න දැන් මේ channel 2 ට අදාළව වෝල්ටීතා බෙදුම් සූචිය යොමු කරලා තියෙනවා කිය. කීයද? 1 වෝල්ට්. ඊට පස්සේ කාල බෙදුම් සූචිය යොමු කරලා තියෙනවා කීයද? මයික්‍රෝ සෙකන්ඩ් 500යි. එතකොට ඒ ටික දන්නවා. එහෙනම් වෝල්ටීතා බෙදුම් සූචිය යොමු කරලා තියෙනවා 1 වෝල්ට් නම් එක කොටුවෙන් කියන අගේ කීයද? 1 වෝල්ට්මයි. ඒත් එක මෙයා භාගයක් ගිහලා තියෙනවා දෙවෙනි කොටුවේ. එහෙනම් කොටුවෙන් භාගයක් ගිහලා තියෙනවා කියන්නේ හරියටම හරි අඩක් ගිහලා තියෙනවා කියන එක. එතකොට මෙයා 1 වෝල්ට් නම් භාගයක් ගිහලා තියෙනවා කියන තියෙන අගේ තමයි 0.5 වෝල්ට්. එහෙනම් මෙයාගේ VP වෝල්ටේජ් එක කියන්නේ උපරිම වෝල්ටීතාව 1.5 වෝල්ටේජ්සත් ඒ කියන්නේ ධනාර්ධයට සාපේක්ෂව ඍණාර්ධයට සාපේක්ෂවත් ඍණ 1.5 වෝල්ටේජ් දෙසත් මෙයාලගේ මෙන්න මේ උපරිම වෝල්ටීතාවන් ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම මෙයාගේ පීක් ටු පීක් වෝල්ටේජ් එක අපි ගත්තොත් පීක් ටු පීක් වෝල්ටේජ් එක ගත්තොත් මෙන්න මේ 1.5 වෝල්ටේජ් සහ මෙතන ඍණ 1.5 වෝල්ටේජ් තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ දෙන්නගේ වෙනස තමයි දරුවෝ අපි හැම වෙලේම පීක් ටු පීක් වෝල්ටේජ් කියලා ගන්නෙ. වෙනසක් ඇති කොහමද? තුනක් ඉන්නේ. මම පෙන්නන්නම් එක. මේ බලන්න මෙයාගේ ධනාර්ධය මේ තියෙන්නේ, මෙයාගේ ඍණාර්ධය තමයි මේ තියෙන්නේ. හරි. එතකොට ධනාර්ධයේදී අපිට පෙන්නනවා ධනාර්ධයේදී අපිට පෙන්නනවා ධන 1.5 වෝල්ටේජ් ටික. ඍණාර්ධයේදී අපිට පෙන්නනවා කීයක්ද? ඍණ 1.5 වෝල්ටේජ් කියලා. මේ දෙන්නගේ වෙනසක් ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ දෙන්නම. දැන් ඍණ අඩු කිරීම ඍණ 1.5 වෝල්ටේජ්. එයි මේ ඍණ 1.5 වෝල්ටේජ් කියන්නේ ඍණාර්ධයට සමාන වෙන්නේ ඍණ වෝල්ටේජ් ගන්න දරුවෝ. ඒක නිසා ධනාර්ධයට සමාන වෙන්නේ ධන වෝල්ටේජ් එක. ඒතර පීක් ටු පීක් වෝල්ටේජ් තමයි අපි හොයන්නේ මේ. VPP එක තමයි හොයන්නේ මේ. හරි. VPP එක තමයි හොයන්නේ. ඒතර මේ VPP එක හොයන්න නම් මේ අපි දැන් මේ සඳහන් කරේ මොනවද? VP වෝල්ටේජ්. හරි. උපරිම වෝල්ටීතාව. මේ කියන්නේ මේ තියෙන ධනාර්ධය මේ තියෙන ඍණාර්ධය. ඍණාර්ධයට සාපේක්ෂ VP එකෙන් තමයි මේ තියෙන්නේ. ඒතර VPP එක හොයද්දී මුන් දෙන්නගේ වෙනස ගන්න. වෙනස ගනිද්දී මේ විතර කියනවා 1.5 වෝල්ටේජ්. මෙතන තියෙනවා මේ මෙතන ගණිතමය ක්‍රමයක් තියෙනවා. ඒතර මේ ඍණ ගුණ කිරීම ඍණ. මේ වරහණක් තියෙනවා. ඍණ ගුණ කිරීම ඍණ කියන්නේ මොකද්ද? ධන. එහෙනම් ධන 1.5 වෝල්ටේජ් නේ. එහෙනම් 1.5 ධන 1.5 වෝල්ටේජ් ධන 1.5 වෝල්ටේජ් කියන උත්තරේ කීයද? අපිට එනවා පීක් ටු පීක් වෝල්ටේජ් එක 3.5 වෝල්ටේජ් කියලා. හරි. තවත් අවුල් තිබ්බනම් උන් අවුල් ටිකටත් විසඳුම දුන්නා. එහෙනම් අපි අවසානයේදී අපි බලමු මේකේ තියෙන ෆන්ක්ෂන් එක. කියන්නේ අපිට ඩිජිටල් ඔසිලොස්කෝප් එක දීලා තියෙන ඉතාමත් පහසු ක්‍රමයේ පාවිච්චි කරලා මෙන්න මේ අපි මෙන්න මේ ඩිස්ප්ලේ එකට යොදාගත්ත මෙන්න මේ තරංගය නිවැරදිද කියනවා. එහෙනම් මම මොකද කරන්නේ? මෙෂර් කියන එක බොනවා. මෙෂර් කියන එක එබුවට පස්සේ දැන් ඔයාලට පේනවා මෙතන මේ channel 1 තියෙන්නේ. මොනවත් පේන්නෙත් නැහැ. එහෙනම් මෙතන අපි මෙයාව ඔන් කරගන්න ඕනේ channel 2 ට දාලා. එහෙනම් එතනින් මම මොකද කරන්නේ? මෙන්න මේ F1 කියන එක ස්විච් එක උබනවා. ඒක ලයා උබලා channel 2 ට දාලා එයා සිලෙක්ට් කරගන්නවා. හරි. channel 2 ට දාලා මම මෙයාව සිලෙක්ට් කරගත්තා F2 කියන ස්විච් එක පාවිච්චි කරලා. ඒකල්ලා මම F3 කියන එක කෙනා පාවිච්චි කරලා මට දැන් මෙයාගේ වෝල්ටේජ් එක බලන්න ඕනේ. මම මෙයාව ප්‍රෙස් කරලා වෝල්ටේජ් එක නිරීක්ෂණය කරනවා. හරි. වෝල්ටේජ් එකෙන් මට බලන්න ඕනේ ඇම්ප්ලිටියුඩ් එක. හරි. නැවතත් මම F3 බටන් එක ඔබනවා. ඒ බෝඩ් පස්සේ ඔයාලට පේනව නේද? දැන් මෙතන channel 2 ට අදාළව ඇම්ප්ලිටියුඩ් එක
2.9ට. ඉතින් ওই විදිහට තමයි දරුවෝ මෙන්න මේ ඔසිලොස්කෝප් එක කැලිබ්‍රේෂන් කරන්නේ අපිට තරංගයක් නිරීක්ෂණය කිරීමට පෙර හෝ තරංගයක් ලබා ගැනීමට පෙර. ඒ කියන්නේ මෙයා තුළට තරංගයක් ඉන්පුට් කිරීමට පෙර අපි කැලිබ්‍රේෂන් කරනවා කියන්නේ මේ ඔසිලොස්කෝප් එක සකසා ගන්නවා කියලා අපි කරන්නේ මෙන්න මේ සිද්ධාන්තයමයි. එතකොට ඩිජිටල් ඔසිලොස්කෝප් එක සහ ඇනලොග් ඔසිලොස්කෝප් එක කියලා දෙක වෙනස් වෙන්නේ මෙයාගේ මෙන්න මේ ස්විච් ප්‍රමාණය අඩු කරලා මෙයාගේ ඇඩ්වාන්ස් මට්ටමකට මෙයා පත් කරලා තිනවා. ඉතින් ඒක තමයි මූලික වෙනස මේ ඩිජිටල් ඔසිලොස්කෝප් එකේ ඇනලොග් ඔසිලොස්කෝප් එකේ. නමුත් මේ දෙන්නගේම සිද්ධාන්ත එකයි. ඒතර ඇනලොග් ඔසිලොස්කෝප් එකේ කැලිබ්‍රේෂන් කරනවා කියලා කරන්නේ මේකමයි. හරි? මේකමයි කරන්නේ. ඉතින් මේකේ තියෙන අර ෆන්ක්ෂන් වලට සාපේක්ෂව පොඩ්ඩක් අරකේ ෆන්ක්ෂන් අඩුයි. ඒක තමයි වෙනස. හරි? ඉතින් ඒකේ මේකේ කැලිබ්‍රේෂන් කියලා මූලිකවම අපි සිද්ධ කරන්නේ මෙන්න මේ එකම දේ. ඉතින් දරුවෝ තව ඉතින් මම මේ කියන්න ඕනේ මෙතනින් ඔසිලොස්කෝප් ප්‍රැක්ටිකල් ඉවර නැහැ. ඔසිලොස්කෝප් ප්‍රැක්ටිකල් එක කරන්න මූලික දැනුමක් තියෙන්න බෑ. මූලික දැනුමක් සහ ඔසිලොස්කෝප් එක හදා ගන්න ඕනේ අපි. මේ හදා ගන්න ක්‍රියාවලිය තමයි අද අපි මේ මූලිකවම ඉගෙන ගත්තේ. සහ ප්‍රැක්ටිස් කරේ සහ ප්‍රායෝගික පරීක්ෂණ විදිහට සිද්ධ කරේ. ඉතින් මම හිතනවා පුතල හැමෝටම මේක ඔළුවට ගියා කියලා. හරි? ඔළුවට ගියා කියලා සහ ඔළුවට දාගත්තා කියලා. ඒ ඔළුවට ගියේ නැත්තම් සහ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව. ඒක කොහොම වෙන්න බෑ. ඔයා මේක මෙහෙම කියන්නේ. මේක මෙහෙම සහ මොකක් හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන්ම ආව දෙමුවත් කරන්න. ඉතින් මේක නැවත නැවත දෙපාරක් බලන්න, දෙපාරක් තුන් පාරක් වගේ බලන්න. අර මම ඔයාලට ගෲප් එකට දැම්ම පොතක්, ඒ පොතේ පිළිවෙලට ලස්සන පුඩි ෂෝට් නෝට් එකක් ගහගන්න. ඒ කියන්නේ අර යාළුවෙක් කරපු එකක් මම ඔකට දැම්මා. ඒකට ඒක පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඒ විදිහට ඔකට නෝට් එකක් හදාගන්න. හදාගත්තට පස්සේ මේ ප්‍රැක්ටිකල් නැති. ඉතින් දැන් මම මේකේ අපි මේ කරන වැඩි ප්‍රායෝගිකත්වයේ මම නැවතත් ඔකට මතක් කරනවා. ප්‍රායෝගික පරීක්ෂණ වලට මුල් දවස්වල ගිහපු දරුවන්ට ඇත්තටම දැන් ප්‍රායෝගික පරීක්ෂණ කියන එකක් තිබ්බද කියලාවත් මතක නැහැ. ඒ ඔක්කොම ප්‍රායෝගික පරීක්ෂණ අමතක වෙලා ගිහින්. නමුත් උඹලට දෙන chance එක මම පටන් ගත්ත දවසේ ඉඳන් උඹලට ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ සමස්ත වීඩියෝ මාලාව ලබා දුන්නා. ඒ වීඩියෝ මාලාවක් නෙමෙයි දරුවෝ ඇත්තට මේක කියලා. ඇත්තට මේක වීඩියෝ මාලාවක් නෙමෙයි ඇත්තටම ප්‍රැක්ටිකල් සෙෂන් එකක්. ඒක මම ගත්තට හේතු ගැන්වුවා සහාය උපු කරා. ඉතින් ඔය කට්ටිය ඒකෙන් උපයන ප්‍රයෝජන අරගෙන මෙන්න මේ එක්සෑම් එකේ මේ අවසන් අදියර උපරිමකින් ගොඩ යන්න ගොඩ ගිහිල්ලා හිතනොත් විතරක් කියන්න සර් ගොඩ ගියා කියලා. ඉතින් දරුවෝ මම හිතනවා අද ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක සම්පූර්ණයෙන් තේරුණා කියලා. ඉතින් අපි තවත් අලුත්ම ප්‍රායෝගික පරීක්ෂණයකින් තවත් දවසක් හමු වෙමු. එනම් හැමෝටම ආයුබෝවන් සමග දීපීඩයි පස්සෙන්